පොඩි නවදාන්න දෙන්න. අපි ගිය සතියේ අන්තිමට කතා කරේ සරල අවලම්බයේ භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම. හරිනේ? පරීක්ෂණය ඊළඟ පරීක්ෂණය ඊළඟ පරීක්ෂණය හෙලික්සීය දුන්නකින් හෙලික්සීය දුන්නකින් හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. හරිද? ලෙන අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ හෙලික්සීය දුන්න හෙලික්සීය දුන්න 50 ග්‍රෑම් පඩි කට්ටලය 50 ග්‍රෑම් පඩි කට්ටලය විරාම ගටිකාව නිවේශන කූර ඒ කියන්නේ අර මේ දර්ශක කූරක් කියන එක කම්බි කූරක් නිවේශන කූර ආධාරකය හරිද? මෙහෙමයි කරන්නේ. අපි ආධාරකය ගමු. එතනට හෙලික්සීය දුන්න දුන්නේ පහළ කෙළවරට එල්ලනවත් තැටිය තැටියට තමයි පඩි දාන්නේ 50 ග්‍රෑම් පඩි කට්ටලය. එතකොට අපි දුන්නේ පහළ කෙළවරට සම්බන්ධ කරනවා නිවේශන කූර දර්ශක තුඩ. හරිනේ? මෙතනින් අපි යොමු ලක්ෂයක් වගේ සම්බන්ධ කරගන්නවා මේක නිරීක්ෂණය කිරීම සඳහා. ආධාරකය මම ආධාරකය තනීරෙන් ඇන්දේ
ඒක එච්චර ලොකුවට හිතන්න එපා. ආධාරකයට එහෙම තනීරෙන් අඳින එක ඔය විදිහට ආධාරකය හරිනේ. දැන් අපි විරාම කටිකාවත් තම පැත්තකින් තියාගමු. ඔන්න ඔය විදිහට සම්බන්ධ කරගන්න. හෙලික්සිය දුන්න පහළ පොඩි තැටියක් ඒක උඩින් පඩි තියන්න පුළුවන් විදිහට දුන්නේ පහළ කෙළවරට දර්ශක කූර නැත්නම් නිවේශන කූර සම්බන්ධ කරගන්න. මොකද මේක කම්පණය වෙනකොට අපි නිවේශන කූර භාවිතා කරනවා දෝලන ගණනය කිරීම සඳහා. හරිනේ? අර යොමු ලක්ෂය වගේ තමයි. හරි? රයිට්. ඕක තමයි උපකරණයට උම අවශ්‍ය ද්‍රව්‍ය ටික ලිව්වනේ ඊළඟ යන ක්‍රමය. ක්‍රමය හරිද? මේ මම මේ ගොඩාක් විස්තර නෝට් එකේ දෙන්නේ නැහැ. ක්‍රමය අඳින්න සටහන. ඕගොල්ලෝ හැමෝම ප්‍රැක්ටිකල් බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ජාතික අධ්‍යාපන ආයතන වෙබ්සයිට් එකෙන් ගෙදරදී පරීක්ෂණ නැවත බලන්න. PDF එක බලන්න. හරිද? මම මෙතන කෙටියෙන් දෙන්නේ මම කියනකට වඩා වැඩි විස්තර PDF එකේ තියෙනවා. එතකොට ආයෙක ගෙදරදී තනියෙන් බලන්න. යාන්ත්‍ර විද්‍යාව පරීක්ෂණ ටික ඉවර කරපු නැති ළමයි අත උස්සන්න. යාන්ත්‍ර විද්‍යාව පරීක්ෂණ ඉවර කරපු නැති අය. ඔව් දැන් ඉවර කරපු අය අත උස්සන්න. යාන්ත්‍ර විද්‍යාව ටික ඉවරයි. ඕගොල්ලෝ අපි පරීක්ෂණ එතන 6ක් සැලසුම් කරලා තිබුණා. යාන්ත්‍ර විද්‍යාවට අදාළව තිබුණේ බල සමාන්තරාශ්‍ර මූල ධර්මයයි, ගූර්ණ මූල ධර්මයයි, ද්‍රවමාණයෙන් ඝනත්ව සෙවීමයි. ඝනත්ව හේවෙන්නේ නිකන් කරලා බැලුවා විතරයි. කරෙම නැහැ. ද්‍රවමාණ පරීක්ෂණය කරපු නැති අය තුසන් ආයෙත් කරපු නැති අය ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ කරේ 5යිද? 5ක් ඉවර කරපු අය තුසන් රයිට් 5ක් ඉවරයි. රයිට් ඒක බලමු. මේ ඒ කියන්නේ ද්‍රවමාන කියන්නේ බං මේ පරීක්ෂණ වල මං කලින් ගෙන ආපු සෙට් එක ඔක්කොම බින්දා 22 යවුන්. එතකොට මං අලුතෙන් පරීක්ෂණ වල වගේක් ගෙන ආවා ඒ ටික බලන්න ඕන. එහෙනම් ඔයගොල්ලෝ තව එකක් ඉතුරුයි. එතකොට යාන්ත්‍ර විද්‍යාව ටික ඉවරයි කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. දෝලන හතරංග තාම පටන් ගත්ත විතරයි. සරල අවලම්බය හෙලික්සිය දුන්න දෝලන හතරංග පරීක්ෂණ පටන් ගමු ධ්වනිමානය කරාට පස්සේ. දැන් ඕනේ. හරිනේ? දැන්ට යාන්ත්‍ර විද්‍යාව ටික විතරක් ඉවර කරගමු. හරි? එන්දද? මම මේකේ විස්තර ගොඩාක් අඩුවෙන් දෙන්නද? ඉහත සටහනේ පරිදි උපකරණ අටවන්න. ඉහත සටහනේ පරිදි උපකරණ අටවන්න. මේ ගොඩක් අඩ ඔක්තෝබර් මාසේ ඔයගොල්ලෝගේ රිවිෂන් පටන් ගන්නවා හොඳේ. රිවිෂන් ප්ලස් පේපර් ක්ලාස්. එතකොට රිවිෂන් එකේ කරන්නේ යාන්ත්‍ර විද්‍යාවේ සිට නැවත පාඩම් ටික මතක් කිරීම සහ
වැඩිපුර ගැටලු සාකච්ඡා කිරීම. පේපර් ක්ලාස් එකේ කරන්නේ තියරි නැහැ පේපර් විතරයි. මුලින් MCQ විතරයි. මුලින් MCQ විතරයි. පේපර් එක දෙනවා මෙතන ඇවිල්ලා කරන්න ඕන. ඔයා කරලා ඉවර වෙච්ච ගමන් මම සාකච්ඡා කරනවා. හරිනේ? ඕගොල්ලෝ ඒකට දැනට දැන් ඉස්කෝලේ යනවද? යනවනේ ආ යන්න දිගට බෑ. දැනට ඕගොල්ලෝ බදාදා උදේ ඉඩ තියාගන්න රිවිෂන් එකට දැනට අයියලා අක්කලාගේ රිවිෂන් ඉවර වෙනවා නොවැම්බර්. මොකද නොවැම්බර් 28ලු ඇමතුමා විභාගෙ තියන්නේ. හරිද? ඇමතුමා 28 වෙනිදාට විභාගෙ තිබ්බොත් අපි 22 වගේ පන්ති නවත්තනවා නොවැම්බර්. එතකොට අයියලා අක්කලාගේ රිවිෂන් එක නවත්තපු ගමන් ඕගොල්ලෝගේ රිවිෂන් එක ගන්නවා අඟහරුවාදට. අර පටන් ගන්නකොට සමහරට බදාදා පටන් ගන්නනේ. නමුත් මාස දෙකක් ඇතුළත වගේ ඒක අඟහරුවාදට වැටෙනවා. අඟහරුවාදා පන්ති දාගන්න එපා. පස්සේ බදාදා ඕගොල්ලෝ ඕන පන්තියක් දාගෙන කවුලන්නේ. බදාදා අවශ්‍ය වෙන්නේ අපිට මාස දෙකකට වගේ. හරිනේ? පැහැදිලිද? එඳගත්තනේ යන්න ඉහත පරිදි කොහොමත් ඔය දැන් තියෙන පොඩි අඩුපාඩු ටික හැදෙන්න පේපර් කරන්න ඕන. පේපර් කරලා ඒ කියන්නේ MCQ කරලා සාකච්ඡා කරලා මෙතන ලියවලා පොඩ්ඩක් ඒ බය නැති වෙනකන් ඕක හරියන්නේ නැහැ. දැනට වාට නිකන් ෆිසික්ස් අවුල් වගේ තේරුණත් පේපර් කරනකොට ඔය අවුල් ගොඩක් ලිහිනවා. දැනට අවුල් තියෙනව ගොඩාක් ලිහිනවා. එතකොට විභාගෙ කිට්ටු වෙනකොට පොඩි බයක් ඉතුරු වෙනව කොහොමද මේ එහෙම බයක් නැතුව ලියන්න. ඔබ මේ මොකෝ මේ වැඩි නිවාසයකට දානයක් දෙන්න යනවා වගේ නෙවෙයිනේ විභාගයක් ලියන්න යන්නේ. පොඩි බයක් හිතේ තියෙනව කොහොමද? නමුත් පේපර් කරලා ප්‍රැක්ටිස් වුණාම තමයි ඒක හරියන්නේ. ඒ නිසා ඔක්තෝබර් මාසේ කොහොම හරි පේපර් පටන් ගමු. දැන් කොහොමත් කාලෙත් හොඳයි. මේ කියන විදියට අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ඩෝල්න හතරංග පාඩමේ 4න් 3ක් විතර ඉවර වෙයි. හරිනේ? ආලෝකයේ පාඩමේ භාගයකට වඩා ඉවර වෙයි. ආලෝකයේ චුට්ටක් වෙලාව යනවා. අර පැය 2යිනේ අපි කරන්නේ. පැය 3ක් වගේ කරා නම් ඒකත් ගොඩක් දුරට ඉවර වෙනවා. එතකොට පේපර් වලට යන්න පුළුවන්. එතකොට මිනුම තියෙනවා, යාන්ත්‍ර විද්‍යාව තියෙනවා, දෝලන හතරංග භාගයකට වඩා තියෙනවා, ආලෝකයේ භාගයකට වඩා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 20ක පේපර් එකක් ගේමන් නැතුව ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට බෑ, මට පුළුවන්. අපි කරමු. හරිනේ? ඉහත සටහනේ පරිදි උපකරණ අටවන්න. හරිද? ඉහත සටහනේ පරිදි උපකරණ අටවන්න. දුන්නේ පහළ කෙළවරින් එල්ලා ඇති ස්කන්ධය දුන්නේ පහළ කෙළවරින් එල්ලා ඇති ස්කන්ධය දුන්නේ පහළ කෙළවරින් එල්ලා ඇති ස්කන්ධය මදක් පහළට ඇද මුදා හරින්න. මදක් පහළට ඇද මුදා හරින්න. මදක් පහළට ඇද මුදා හරින්න. වස්තුව සිරස් තලයක නැත්නම් මේ ස්කන්ධය සිරස් තලයක සිරස් තලයක සරල අනුවර්තීයව දෝලණය වීමට ඉඩ හරින්න. ස්කන්ධය සිරස් තලයක සරල අනුවර්තීයව දෝලණය වීමට ඉඩ හරින්න. සිරස් තලයක දෝලණය වීමට ඉඩ හරින්න. දෝලන 50කට පමණ ගතවන කාලය දෝලන 50කට පමණ ගතවන කාලය දෝලන 50කට පමණ ගතවන කාලය විරාම ගටිකාව මගින් මැනගන්න. දෝලන 50කට පමණ ගතවන කාලය විරාම ගටිකාව මගින් මැනගන්න.
රයිට් නේ? දැන් අපි අවලම්බයේදී සාමාන්‍යයෙන් දෝලන 20ක් 25ක් වගේ තමයි ගන්නෙ. මොකද අවලම්බේ පැද්දෙනකොට එයා මේ වගේ සිරස්තලයක මුලින් පැද්දුනාට ටික වෙලාවක් යනකොට අවලම්බෙවම කැරකෙන්න ගන්න. මුලින් එයා ඔය වගේ පතයක ගියාට පස්සේ එයාගේ පතේ ඔන්න ඔය වගේ වෙනවා. ඉලිප්ස් ආකාර පතයක් වෙනවා. ඒ නිසා අපි ගොඩාක් දෝලන වලට මනින්නේ නැහැ. අවලම්බේ. මේකෙත් එහෙම තමයි. අපි සිරස්ව පහළට ඇදලා අතෑරියොත් මුලින් සිරස්ව දෝලණය වුණාට පස්සේ එයා ඔන්න ඔය වගේ පතයක යන්න පටන් ගන්නවා. කියන දේ පැහැදිලිද? දැන් අපි ආරම්භයේදීත් ඕක සිරස්ව නැතුව පැත්තට අදාලා අතහැරියොත් මොකෝ වෙන්නේ? පැත්තට යන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ඔයා ඒ දෝලණය නවත්තලා ආයේ නිශ්චල කරලා සිරස්ව පහළට ඇදලා අතාරින්න ඕන. හොඳේ. එහෙම පැත්තට විසි වෙනකොට කාලය මනින්නේ නැහැ. අපි සිරස්වම පහළට ඇද්දත් ටික වෙලාවක් යනකොට පතය සිරස් තලයකනේ පොඩ ආනත වෙනවා. ඉලිප්ස් ආකාර පතයක් වෙනවා. සමහර ලාවට මේ පැත්තට ඉලිප්ස් ආකාර වෙනවා. සමහරට මේ පැත්තට. කියන්නේ තේරෙනවද? ඒ නිසා ගොඩාක් දෝලන වලට ගන්න එක නිෂ්ඵලයි. මේකේ කියනවා 50කට විතර ගන්න කියලා. මම කියන්නේ ප්‍රැක්ටිකල් බුක් එකේ. හැබැයි මට හිතෙන්නේ මේකෙත් 50කට වඩා 25 හොඳයි කියන එක. හරිද? මේ පරීක්ෂණයේදීත් 50කට වඩා 25කට ලබා ගැනීම තමයි වඩාත් හොඳ. 20ත් අවුලක් නැහැ. හරිද? කරන දේ තේරෙනවද? මේ විදිහට සකස් කරා සිරස්ව පල්ලෙහාට ඇදලා ඇතෑරියා සරල අනුවර්තීයව දෝලණය වෙන්න ඉඩ දුන්නා. දෝලන 50කට පමණ කාලය වෙන්න. ඔයාට හිතෙනවා නම් 50ක් වැඩි පතය නිකන් වෙනස් වෙනවා වගේ කියලා 30කටමයි. ඔයාට හිතෙනවා නම් 30ත් අවුල් වගේ කියලා 20කටමයි. තේරෙනවද? කියන දේ පැහැදිලිද? සිද්ධාන්තය. සිද්ධාන්තය. දුනු නියතය සිම්පල් K හා දුනු නියතය සිම්පල් K හා එල්ලා ඇති ස්කන්ධය සිම්පල් M නම් දුනු නියතය සිම්පල් K හා එල්ලා ඇති ස්කන්ධය සිම්පල් M නම් දුනු නියතය සිම්පල් K හා එල්ලා ඇති ස්කන්ධය සිම්පල් A නම් ආවර්ත කාලය කැපිටල් T පහත සමීකරණයෙන් ලැබේ. ආවර්ත කාලය කැපිටල් T පහත සමීකරණයෙන් ලැබෙයි. ඔන්න ඕක තමයි සමීකරණය 2/5 වර්ගමූල m බෙදීම k. හරිනේ අපි මේක වර්ග කරොත් 4/5 වර්ග වර්ග බෙදීම k වාරයක් m y සමානයි mx කියලා ලියන්නේ නැහැ මෙතන m තියෙන නිසා මම ලියනම් gx ආකාර වේ. y සමානයි gx ආකාර වේ. y අක්ෂයට ගන්නේ
t වර්ගය. x අක්ෂයට ගන්නේ ස්කන්ධය. එතකොට අපිට පාඨාංක ලැබෙනවා ඔය විදියට. ප්‍රස්ථාර හැඩය ඔය වගේ. ප්‍රස්ථාර හැඩය දික් කරොත් ප්‍රස්ථාරය ගමන් කරන්න ඕන කොහෙන්ද? මූල ලක්ෂය හරහා යන්න ඕන. දික් කරොත් මූල ලක්ෂය හරහා ගමන් කරන්න ඕන. පැහැදිලිද? එහෙම මූල ලක්ෂය හරහා ගමන් කරනවා නම් මේක හරි. මේක හරි නම් මේක හරි, ඒක හරි නම් මේක හරි. ඒ කියන්නේ ආවර්ත කාලයයි ස්කන්ධයයි එහෙම ගත්තොත් ඒ අතර සම්බන්ධය මේ සමීකරණය ලැබෙනවා. සමීකරණය හරි නම් මේ වගේ ප්‍රස්ථාරයක් ලැබෙන්න ඕන. මේ වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවා කියන්නේ ආපස්සට තර්ක කරොත් සමීකරණය නිවැරදි වෙන්න ඕන කියන. පැහැදිලිද? කොබන් තේරෙන්නේ? මේ ටික ලියලා ප්‍රස්ථාරය අඳින්න අර පාඨාංකෙම අවශ්‍ය නැහැ. මම නිකන් ඒ ටික මාක් කරේ. ඔය වගේ. හරිද? කතා කරන්න එපා. සමීකරණ නිවැරදි නම් ප්‍රස්ථාරය මේ වගේ වෙන්න ඕන. ආපස්සට හිතන්න. මේ විදිහේ ප්‍රස්ථාරයක් ලැබුණා නම් සමීකරණය නිවැරදි වෙනවා. හරිනේ? ලියන්න එහෙම. simple m ට එදිරිව simple m ට එදිරිව t වර්ගය simple m ට එදිරිව t වර්ගය simple m ට එදිරිව t වර්ගය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් නම් මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් නම් m ට එදිරිව t වර්ගය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් නම් මෙහෙමනම් t වර්ග සමානුපාතිකයි m වේ. නැත්නම් t වර්ග සමානුපාතිකයි m බව සත්‍යාපනය වේ. t වර්ග සමානුපාතිකයි m බව සත්‍යාපනය වේ. ඔන්න ස්කන්ධය හා ආවර්ත කාලය අතර සම්බන්ධතාව. යන්නේ ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව t වර්ග සමානුපාතිකයි ස්කන්ධය. පැහැදිලිද? තේරෙනවද දොසන්? දැන් අපි මේ පරීක්ෂණයේදී ලබා ගන්නා මිනුම් මොනවද? අපි මේ පරීක්ෂණයේදී ලබා ගන්නා මිනුම් මොනවද? මිනුම් එකක් තමයි එල්ලන ස්කන්ධය. නැත්නම් පඩිවල අගය. ග්‍රෑම් 50 පඩි කට්ටලයක් ගන්න කියලා කිව්වා. පඩිවල අගය. අනිත් එක අනිත් එක කාලය. දෝලන කීපයක් සඳහා කාලය. මිනුම ඒක. දැන් අපි කවුරුවත් ආවර්ත කාලය මනින්නේ නැහැ. එක්ක දෝලන 50කට කාලය, එහෙම නැත්නම් දෝලන 30කට කාලය. ඒක තමයි මිනුම. ඔයා හෙව්වොත් දෝලන 50කට කාලය හිතන්න සිම්පල් t කියලා. ඔයා ආවර්ත කාලය සොයා ගන්න ඕන t බෙදීම 50. මිනුම කැපිටල් T නොවේ. මිනුම කාලය. මිනුම ඇසුරෙන් සොයාගන්නේ මොකද්ද?
ආවර්ත කාලය. කොබන් තේරෙනවද? ප්‍රස්ථාරගත කරන්නේ ස්කන්ධයට එදිරිව කාලය නොවේ. ස්කන්ධයට එදිරිව කාලය නොවේයි. ප්‍රස්ථාරගත කරන්නේ ස්කන්ධයට එදිරිව ආවර්ත කාලයේ දෙවෙනි බලය. හරිද? මනින්නේ ආවර්ත කාලය නෙමෙයි. මනින්නේ දෝලන කීපයක් සඳහා ගතවන කාලය. එතනින් සොයා ගන්න ඕන කවුද? ආවර්ත කාලය. පැහැදිලිද? ලියන්න පාඨාංක සහ ගණනය. පාඨාංක සහ ගණනය. පාඨාංක සහ ගණනය. ප්‍රස්ථාරය ඇඳීම සඳහා ප්‍රස්ථාරය ඇඳීම සඳහා ප්‍රස්ථාරය ඇඳීම සඳහා අවශ්‍ය පාඨාංක ලබා ගැනීමට ප්‍රස්ථාරය ඇඳීම සඳහා අවශ්‍ය පාඨාංක ලබා ගැනීමට දුන්නේ පහළ කෙළවරින් එල්ලන ලද ස්කන්ධය දුන්නේ පහළ කෙළවරින් එල්ලන ලද ස්කන්ධය දුන්නේ පහළ කෙළවරින් එල්ලන ලද ස්කන්ධය simple m වරින් වර වෙනස් කරමින් simple m වරින් වර වෙනස් කරමින් එක් එක් අවස්ථාවට අනුරූපව එක් එක් අවස්ථාවට අනුරූපව දෝලන 50කට ගතවන කාලය මැනගත යුතුය. එක් එක් අවස්ථාවට අනුරූපව දෝලන 50කට ගතවන කාලය මැනගත යුතුය. දෝලන 50කට ගතවන කාලය මැනගත යුතුය. හරිනේ? 50කට කාලය මැනගත යුතුය. එම කාල මිනුම ඇසුරෙන් ආවර්ත කාලය සොයාගත යුතුය. එම කාල මිනුම ඇසුරෙන් ආවර්ත කාලය සොයාගත යුතුය. හරිද? කොබන් තේරෙනවද? කියන්නේ පැහැදිලිද? මේ ටික නෝට් එකේ නෑ, හොඳින් අහගෙන ඉන්න. දැන් අපි දෝලන 50කට වගේ කාලය මැන්නොත් කාල මිනුම විශාලයි. කාල මිනුම පාඨාංකයේ විශාලයි නම් ප්‍රතිශත දෝෂය අඩුයි. ප්‍රතිශත දෝෂය අඩු වුණාට පස්සේ අපි ඒ ඇසුරෙන් හොයාගන්නවා ආවර්ත කාලය. හරිද? කාල මිනුම විශාලයි. ඊළඟ එක මේක ලියාගත්තත් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි ආවර්ත කාලයකට මේ සමීකරණය ලියන්නේ සැහැල්ලු දුන්නක් සඳහා. සැහැල්ලු දුන්නක් සඳහා. ඒ කියන්නේ දුන්නේ ස්කන්ධයක් නැහැ කියලා හිතලා තමයි ওই සමීකරණ ලියන්නේ. පැහැදිලිද? එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. දුන්නේ ස්කන්ධයට සාපේක්ෂව අපි පහලින් එල්ලන ස්කන්ධය ලොකුයි නම් එතකොට නිකන් දුන්න සැහැල්ලුයි වගේ තමයි. ඒකත් අවුලක් නැහැ. හැබැයි ඇත්තටම දුන්නට සැලකිය යුතු තරම් ස්කන්ධයක් තියෙනවා නම්
දුන්නට සැලකිය යුතු තරම් ස්කන්ධයක් තියෙනවා නම් m not ඒ කියන්නේ අර නොසලකා හරින්නම බෑ. සැලකිය යුතු තරම් ස්කන්ධයක් තියෙනවා නම් සරල අනුවර්තීයව දෝලණය වෙනකොට ආවර්ත කාලයේ සමීකරණය 2.5 වර්ගමූල m ධන m not බෙදීම 3 බෙදීම k මේක නෙමෙයි. දුන්න සැහැල්ලුයි නම් තමයි m බෙදීම k වෙන්නේ. m කියන්නේ එල්ලපු ස්කන්ධය. දුන්න සැලකිය යුතු ස්කන්ධයක් තියෙනවා නම් මෙතන m බෙදීම k නෙමෙයි m ට එකතු වෙන්න ඕන දුන්නේ ස්කන්ධයෙන් 3න් පංගුවක්. m not බෙදීම 3 බෙදීම k. ඒක දැන් සිලබස් එකේ කතා කරන්නේ නැහැ. ඉස්සර තිබුණා. හරිනේ? ඔය සමීකරණ ඉස්සර සිලබස් එකේ තිබුණා. දැන් ඒක ටිකක් කතා කරන්නේ නැහැ. දුන්නේ ස්කන්ධය m not නම් මේකත් ලියා ගන්න. හදිසියවත් විභාගයට එහෙම දුන්නොත් ආ බය වෙන්න එපා. ඒකේ අදහස් කරන්නේ දුන්නේ ස්කන්ධයක් තියෙනවා කියන. හරිනේ? පැහැදිලිද? කොහොමද ඒක දන්න අයද උස්සන්න? සමීකරණ දන්න අය. සාමාන්‍යයෙන් සමහර ඉස්කෝලේ උගන්නාවි. මොකද ඒක අර සිලබස් එකේ නෑ කිව්වට උගන්වන්න තහනම් කියලා කොහෙවත් නෑ. හරිනේ?